ගම පාළු නෑ. ගමේ ඉන්න මිනිස්සුන්ගේ හිත් පාළුයි. පුංචි කාලේ ඔයා මට බෑ කිව්වේ හිතුවක්කාරකමට. ඊට පස්සේ ජීවත් වෙන්න විදියක් නැති කමට. හරි දැන්. දැන් ලින්ගතු කමට. බම්බුව. පට්ටපල් බොරු කියන්න එපා. මං දැන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. දරුවා මට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට දරුවගේ තාත්තා ප්‍රශ්නයක්. ඒව මම බලා ගන්න. ඒක කාටවත් බලා ගන්න බෑ. උඹ උට ආදරේ. හැම ගස්සලම යක්කු ඉන්නවද? සමහර වෙලාවට අශීලාචාරයුන්ගේ බොටු විකන්. සීලාචාරකම් වගේ දේවල් නිර්පේක්ෂ නැහැ. මොකක්? මොකද පතරමක් විතරක්? තුවක්කු තියෙන ඕන තරම් ණයට ඉල්ලන්න. පතුරන් තියෙන්න ඕනේ තුවක්කු ළඟ. තුවක්කු තියෙන්න ඕනේ පතුරන් ළඟ. සමහර මිනිස්සු ගාව පතුරන් නැතුව තුවක්කු තියෙනවා. කිසිම වැඩකට නැතුව. ආර්ථික විද්‍යාවේ දෝකට කියන්නේ කම්ප්ලිමෙන්ටරි ගුඩ්ස්. එහෙම නැත්නම් අනුපූරක භාණ්ඩ කියලා. පතුරමක් පත් වෙන විදිහ දන්නවද? නැහැ. පත් වුණාම වෙන දේ දන්න. අසාවක් කරනවද? ආමියගේ හිටියා. කකුලට වෙඩි වැදුනා. මං ඇහුවේ වුණ දෙයක් ගැන නෙවෙයි. වෙමින් පවතින දෙයක්. දැන් ගාම ආරක්ෂක. ඒ සාරදාගේ නංගි. ඔව්. මගේ තාත්තගේ දුව. ඒ වගේම මගේ පන්තියේ මගේ හොඳම යාළුවාගේ අක්කගේ දුව. නංගි කියන්නේද දුව කියන්නේද කියලා වෙලාවකට මට පැටලෙනවා. මේ ගම්මන් හිතට හුඟා කමුතුයි. මිනිස්සු ජීවිතේ තරක කරන්නේ නැතුව ජීවත් වෙනවා. සර් ආසයි නම් ඉන්න. මේ ගම පුරාම ජීවිතේ විසිරි. ඒත් මොකද්ද අපි ලෙලක් තියෙනවා. අස්ථායි සමතුලිතතාවය. ඔව්. අස්ථායි සමතුලිතතාවය මොකක් හරි කම්පැනියකින් බිල්ලින්න පුළුවන්. ආයෙත් තිබ්බ සමතුලිතතාවය ඇති නොවෙන්න. මේ ගහකොළ මේ ජීවිතවල තියෙන මහා පුදුම ස්කන්ධයක්. ඒවා සේරම මාව මේ ගමට ආකර්ෂණය කරනවා. මං හිතන්නේ මුළු නිවාඩු කාලෙම මට මෙහෙ ඉන්න හිතේවි.
ඕන තරම් කාලයක් ඉන්න. මහේලා හිටියනම් සින්දුවක් හදායි. ඔයාලා ඔව් ඔව් ඔව්. ඔය නංගිලා ඉස්කෝලේ ගිහින් ඉවරද? කොහෙද යන්නේ? සාරදාය ගෙදර. කෙලින්ම යන්න. කෙලින්ම යන්න. ඇයි ගිටාර එක? ආත්ම ආරක්ෂාවට. නෝත් අඩපාඩුවක් නැහැ නේ. මේ මහත්තයාට බෙලිමල් වතුර වීදුවක් දෙන්න. මොකද්ද මේ? පාරම්පරික ඇස්වේද ගම. වේද මහත්තයා නෑ. දැන් පුතා කරන්නේ. ඇස්වාට්ටු ඉඳන් සෙනගෙනවා. හොඳ වෙනවද? හොඳ වෙන්නේ නැත්තම් සෙනගෙයිද මහත්තයෝ? ඔයගොල්ලෝ අපි ඉතින් එන අයට සංග්‍රහයක් කරලා තමයි කීයක් හරි හොයාගන්නේ. ඔව්. ගිටාර එක. ඇයි? සින්දු කියන්න. බබා දන්නවද සාරද? ඔව්. මට ගේ පෙන්නනවද? කබනමුද? සියලු තාරකාව කොහෙද මා?
සාරදා ඉන්නවද? බබා බොරු කියනව නේද? යාළුවෙක්ද? ඔව්. ඔය පාරි කෙළවරේ ගෙදර. ඕක දීලා යනවද? අනේ ඕක කඩලා දායි. නැහැ. බබා මම තියාගන්න. මම පස්සේ ගන්නම්. හැබැයි පුංචි යාළු තාරකාව බොරු කියන්නේ නැහැ. කෙල්ලගේ බයිසිකලේ නැද්ද? කෙල්ල මහත්තයත් එක්ක ඇවිදින්න ගිහිල්ලා. ඇයි? මණ්ඩයි ඇල්ලිලා මැරිලා. පන්සල ළඟ. දෙයියෝ සාක්කි. මේ අවුරුද්දට 3 වෙනිය. මේ ඔන්නෝක දෙනවකෝ. ඒ සාරදාගේ තාත්තද? මං සාරදාගේ අම්මා. ඇයි සර් මේ ආවේ? I was invited. එහෙනම් මං ආක්‍රමණිකෙක්. ආක්‍රමණික සතුරගේ ආරාධිත සතුරගේ වෙනස එදෙන හැසිරෙන විලාසය විතරයි. ඇත්තටම අයියාට මාව බලන්න එන්න හිතුණා. එදා ට්‍රිප් එක ගිහිල්ලා ආවට පස්සේ කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. මගේ ජීවිතයේ নিরপেক্ষ ලෙසම අකර්මණ්‍ය වෙන බවක් දැනුණා. කරන්න දෙයක් හොය ඉන්නකොට පත්තර කෑල්ලක දැක්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න යනවා කියලා. අන්න වැඩ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහෙම සංශෝධනය කරන්න දෙන්න බෑනේ. ඇයි? එහෙම තමයි. සාරදා. අර පන්සලේ කවුරුවත්ම නැද්ද? නෑ. පාළුවට ගිහලා. හාමුදුර කෙනෙක් වැඩිමුණුත් ඉන්නේ මාස දෙකක්. ඉතින් ඔය ගහේ මේ අවුරුද්දටම 3 දෙනෙක් කෙල්ලුණා නම් ඇයි ඔය ගහ කාටවත් කපලා දාන්න බැරි? ඉතින් ව්‍යවස්ථාව වෙනස් කරන එක නවත්තන්න. මාව බලන්න එන්න හිතුනේ. මහේලට සාරදාගේ අම්මා මුණ ගැහුණාද? ඔව්. ඇයි? නිකන්. මටත් මුණ ගැහුණා. කාලකන්නියා ඇයි? මැරිලා. මරණ පරීක්ෂණ ඉවරයි? පෝස්ට්මෝර්ටම් මාතෘ කියන්නේ ඔය ගහේ අත්ත කපා දාන්න කියලා. තේ එකක් ගෙනින්කෝ. මිනිහ කපන තැන බලාගෙන ඉඳලා මට කැරකිල්ල වගේ.
ඕකා දැන් 3 දෝකට කලින් මාව මුණ ගැහිලා මග ඇරලා ගියා. ඇයි? රුපියල් 5000ක් විතර මට ගෙවන්න තියෙනවා. පොලිය නගිනකන් ඉන්නේ නැතුව තියෙන විදියට සල්ලි ටික ගෙවා දාන්න කියලා මං නිකමට මතක් කළා. ඔය හොදාන්න තියෙන සරන් කමිස ටික දාලා යන්න. කොහොම ඇඳගෙන ඉන්නවද මන්දා? අර තියෙන්නේ අල්ලලාවත් නැති කමිස. නැතුව නම් කමක් නැහැ. ඇඳගෙන ඉන්නකෝ. මෙහාට වරෙන්කෝ. ඔබට මන් දැන් නාකිද? නැත්තම් ෂැඩෝ මදිද? සාරදාගේ යාළුවෙකුත් ආවා. මේ කියාගෙන් ගිටාර කිල්ලගෙන ඔන්න ලන්ද පැත්තට ගියා. දෙයියෝ සාක්කි. මේ බයිසිකලෙත් ඒ ලන්දාරියාගේ. මට හාන්කා 20ක් මතක නැතුව. ඇයි? බයිසිකලේ ගිහින් දෙන්න නැත්තම් හරි නෑනේ. හදිස්සි නම් ඇවිත් ගන්නෙ නැත. එහෙම හරි නෑනේ. හරි අමුතුයි. ඒ සාරදාගේ බොයිෆ්‍රෙන්ඩ්ද දන්නේ නැහැ. ඒකිට ඉන්නේ යාළුවෝ. යාළුවන්ට තමයි බොයිෆ්‍රෙන්ඩ් කියන්නේ. ඒ වුණාට එයා සාරදාට ගැලපෙන්නේ නැහැ. එයා සාරදාගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න බෑ. කැන්දන්නේ පුංචි යාළු තාරකාව අරක කඩලා දායි. නෑ. උඹත් ඉස්කෝලේදී සංගීත කොලා නේද? ඒ මොන සංගීතෙද? කෙල්ලේ ඔක ගෙනේ. ඇයි? කවුරු වගේද? හෝලා ඇයි? නිකා මූණ අකුල ගත්තේ. ඊර්ෂ්‍යාව. මලගෙදරට වේ 2-3ක්වත් කෑම දෙන්නේ. මේ මරණ දානේ අවුරුද්දටම මලගෙවල් කීයක්ද? එල්ලලා මැරිච්චම 3ක්. ඒක බංකොල. බඩු ටික ගෙනත් දුන්නොත් කැම්ප් එක වල දෙන්න බැරිය. අර කිවත් අඬ ගන්නවනේ. කවුරුත් ඕනේ නැහැ. මට මොකද්ද පව්කාර හැඟීමක් දැනෙනවා බා. ඒවා හිතන්න තිබුණේ මේවා කරගන්න ඉස්සර.
නෑ මං කිව්වේ මේ මරණ ගැන. කාන්වත් කාලා කණි ගමන්ට කවුරුත් පන්නේ නැහනේ. කෙලියටත් ඒ පැත්තේ ගිහින් ඉන්න ගියා. මූ ගහේ අත්ත කපන්න ඇවිල්ලා සාරදා දැකලා දුවලා. පිස්සු වැඩ කරන්න එපා බා. ඕක කලා කියලා උඹලා තාත්තට පණේවිය. ඵලයන් ගෙදර. මාත් ඉන්නේ මේ පැත්තේ. කාන්තිනගර සින්දු ගන්න පුළුවන් නේ. මගේ නම දැනගත්තේ කොහොමද? මියුසික් කරලා තියෙනවද? ඔය කටට එනවට කන්නට ඇහෙන සින්දුවක් කිව්වට ඒ මියුසික් එක? එහෙම තමයි. ඉස්සර මිනිස්සු පැල් කවි පාරු කවි කිව්වේ මියුසික් කරලා. ගමනක් යන්නද? ඔව්. මලගෙවල් පැත්තේ ඔළුව දාලා එන්නේ. කොසාරදා? සාරදා මාව දාලා මලගෙදර ගියා. යම් මටත් යන්න ඕනේ මලගෙදර. මලගෙවල් වල මියුසික් තානා. මගේ නම දැනගත්ත හැටි කිව්වේ නැහැනේ. කවුරුත් නැහනේ. කෙල්ල මල ගෙදර ගිහින්. අනිත් ළමයාත් ඔන්න එළියට බහැලා ගියා. මම හිතන්නේ රවුමක් ඇවිදින්න යන්නේ. කහට එකක් හදන එක කරදරයක්ද? අහවල් කරදරයක්ද? කේතලේ උතුරලා තියෙන්නේ. ශාරදා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මේ ගෙදර තට්ට තනියම ඉන්න ඇත්තේ. මට ඒව හොඳට හොරුවේ. ජීවිතේ මුල ඉඳලා තනිකමට හුරු වෙන එකයි අතරමඟදී තනි වෙන එකයි අතර වෙනසක් නැද්ද? මහත්තයා මොකද මේ නිතරම තනිකමක් ගැන කතා කරන්නේ?
මම තනියලියෙක්. තනියලිය මහ වාසයිනේ. මමත් හිටපුවම වස වෙනවා. මහත් කියලා විහිං තනි වෙච්ච අය. අපි ඉබේ තනි වෙච්ච අය. කවුද විහිං තනි වෙන්නේ? මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ විහිං තනි වෙච්ච අය. එක්ක තනි කරලා එහෙම නැත්නම් තනි වෙන්න බල කරලා. මේ ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ විහිං තනි වෙන්න. ශාරදාගේ තාත්තා තමා තනි කරලා දාලා ගියා නම් තමාට තිබුණා කැමැත්තම තනි වෙන්න. එහෙම වුණාද? නෑ. මං අහන්නේ යා මොනවටද මෙහෙ එන්නේ? මලගෙදර යන්න යනකොට නන්දේ හම්බුණා. මලගෙදර යන්න එළියට බහිනකොටම ඔයා මාව දාලා ආපු ගමනෙන් chance එකක් ලැබුණා. මේක තමයි යත්ත. ලස්සනයි. එල්ලෙන්නම හැදිච්ච අත්තක්. එල්ලෙන්න බලන් ඉන්න මිනිස්සුන්ට තනකොළ ගහක් ඇති එල්ලෙන්න. මිනිහෙකුට එල්ලිලා මැරෙන්න පෙරුම් පුරන්ඩුවම නැහැ. එක තත්පරයක සිද්ධ වෙන දෙයක් ඇති. මලගෙදර දැන්නේ. ඔව්. යා. ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරලා බලය බෙදා හරින්න හදනවා. ආරංචිද? කොහොම හරි කමන්නේ අපේ ගමටත් ලයිට් එනවනේ. ඇයි කොර ගහන්නේ? ඒ කකුල පොටයි. එයි. යුද්ධෙදි වෙඩි වැදින ඕයි. ඒක තමයි. හැම විකෘතියක් පිටිපස්සෙම දේශපාලන හේතුවක් තියෙනවා. ගමට ඇතුල් වෙන තැන අර චෙක් පොයින්ට් එක තියෙනව නේද? හීනේ බෙල්ල කැදින වායු ගෙඩියක් වගේ. නන්දේ කකුල කොට උනේ වෙඩි වැදිලාද වෙඩි තියාගෙනද කියන එක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කකුල කොට උන එකයි. ඇයි? සාරදා සල්ලි ප්‍රශ්නයක් නෑ. ඉල්ලන ගානක් දෙන්නම්. මට තාත්තට කියලා කුඹුරු කෑල්ලක් ඉල්ලලා දීපන්. වැඩේ ටිකක් සීරියස් පුංචි. අනේ මන්දා. උඹ මොනවා කරගන්න හදනවද කියලා. ජීවිතේ පටන් ගත්ත තැන මට වැරදුනා. ආයි වරදින්නේ නැහැ. උඹ බය වෙන්න එපා. එයි මාව චෙක් කරන්නේ නැද්ද? වැඩක් නෑ. එහෙම කොහමද? දැක්කද? මොකුත් නෑ. ඒකනේ වැඩක් නෑ කිව්වේ.
සාරදා හේර කෙලින්ම යන්න. මං කුසල් කුසල් රණවීර ඉස්සරහට ගිහින් දකුණට හැරෙන්න. මොකද උනේ? උඹ මොකද මේ? ඇයි? මං හිතුවේ එහෙ කියලා. මං එහෙත් ඉන්නවා. එහෙමනම් මෙහෙ මම මෙහෙත් ඉන්නවා. එහෙම කොහමද? ඒ කියන පුද්ගලයා මේ සිටීම සත්‍ය නම් ඒ නොසිටීම සත්‍ය වන්නේ දීකෝටිකය තුල. නමුත් ඒ කියන පුද්ගලයා මේ සිටින අතරම එහෙද සිටිය හැකි. මං ආයේ උඹ හම්බෙන්නේ නෙමෙයි. සාරදාව හම්බෙන්න. මං ආයේ උඹ හම්බෙන්නවත් සාරදා හම්බෙන්නවත් වෙන කවුරුත් හම්බෙන්නේ නැහැ. මාව හම්බෙන්න. අන්තම රස්සාවක් වෙන. කැම්පස් අවුට් කියලා කිව්වහම කවුරුත් රස්සාවක් දෙන්නේ නැහැ. රස්සාවල් ගැන ඒ තරම් හැඟීමක් නැහැ මට. බබා මට මොකද වුනේ? කොහොමද මට සිහිය නැති වුනේ? මේ පාර දිගේ කෙලින්ම යන්න. කරන්න හදපු කිසිම දෙයක් හරි ගියේ නෑ. අපි කසාද බඳිමු. මට හැමදාම විහිළු.
අඩුම තරමේ මං හිතුවා මට ලියුමක්වත් එවයි කියලා. මට ලියුම් ලියන්න කම්මැලි. ඒත් මං කම්මැලි නෑ. මං කම්මැලි නෑ. කවුරුමට මන් දඟලනවා විතරයි. මට කිසිම දෙයක් අහුවෙන්නේ නැහැ. ජීවිතය අල්ලගන්න ওই තරම් උඩ පයින් දඟලන්න එපා කුසල්. අහුවෙන්න ඕනලාට ඉබේම ඇවිල්ලා අතේ ඉරවේ. අපි යමු. තව ටිකක් ඉඳලා යමු. මට වත් එක ටිකක් කතා කරන්න ඕන. මහත්තයෝ අසනීපෙන්ද? මුළු ජීවිතේම අසනීපයක් කියලා දැනෙන්නේ දැන්. පොඩ්ඩක් කොහොම ඉන්න. මගේ මුළු ජීවිතේටම නොදැනෙච්ච මහා තනිකමක් දැනෙන්න පටන් අරන්. මේ ගෙදරට පය ගහපු දවසේ ඉඳලා. ඉතින් මහත්තයා යන්නද හදන්නේ? නෑ. මම යන්නේ නෑ. මම තව තවත් ඒ තනිකම ඇතුලේ ගුලි වෙනවා. ඇකිලෙනවා. මහත්තයාලගේ ජීවිතවලට මේ ගම් ගැලපෙන්නේ නැහැ. අපි මොන දීපංකරයටවත් ගැලපුණේ නෑ. කවදාවත්ම. ඒකයි මේ. මේ දෙක තියනවාද? මං අන්දෙට කුඹුරු කෑල්ලක් දුන්නා. අන්දේට? නෑ බද්දට. යන් අනුරාධපුරේ ගිහින් එන්න. කෙලිත් ලෑස්ති කරගනි. කෙලි මහේලත් එක්ක ඇවිදින්න ගියා. කවුද මහේල? සාරදාගේ යාළුවා. යකෝ උඹලා අපි වගේ මිනිස්සු නෙමෙයි. දිග්ග්‍රිකාරයෝ මහත්තුරු. එයාට ඒ වගේ ගානක් නෑ. පොඩි ළමෙක් වගේ. ඔන්න තව ඊලන්දාරියෙක් කඩා වැටිලා.
පිරිමි පුලුටක් නැති ගෙදර මේකේ කාලා කතන්දර හදයි දන්නේ. සාරදාට කවුරුත් කතන්දර හදන්නේ. ඉතින් ඇඳගනින්කෝ. වෙනින් දවසට යන්න. ඇයි? හවස මහේල කෙල්ලට මියුසික් උගන්වනවා. දැන් ගියොත් ඒක මග ඇරි. එහෙනම් අපි දෙන්න යමු. මාත් ආසයි ඒව අහගෙන ඉන්න. එහෙනම් අපි හන්දියට ගිහින් එමු. හෙටියන්. අද කම්මැලි. ඔය ආකාර බුලත් හපන්නේ කට වණයක් වගේ. ඇඟේ ඌස්නේ 7 අවුරුද්දකින් නාලා නැහැ. ටිකක් පිරිසිදුවේ ඉන්නකෝ. ඔරොප්පු නාද? ඕනට වඩා මම පස්සේ පන්නන්න එපා. කුසල් මම කැමති නෑ. ඔයාට කැමති කාලයක් මෙහෙ ඉන්න පුළුවන්. අපිට ඒ තරම් ආර්ථික අපහසුයක් නෑ. ගමේ අනිත් අයට වගේ. අනිත් අය වගේ තනි තනියම ගම විඳින්න. එතකොට මගේ අනිත් අයගේ වෙනසක් නැද්ද ඔයාට? තියෙනවා. ඒත් ඒ වෙනසට මේවා ගාව ගන්න එපා. අර මිනිස්සු එල්ලලා මැරෙන ගහ කොහෙද තියෙන්නේ? නෑ මම එල්ලෙන්න යන්නේ නෑ. ඒ වුණාට මහත්තයා කියන්න ඕනේ. කොසාරදා තවත් යාළුවෙක් ආවා. දවසෙන් දවස එක එක පිස්සු කඩා වැටෙනවා. කරදරයි නේද? නෑ මට කරදරයක් නෑ. ඒවා හුලලාම පුරුදු වෙලා. යන්න එපා. හිතේ වේදනාවක් තියෙනවා නම් පහ වෙනකල් මට කෑ ගහන්න.